සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ මේ වෙන විට පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහ කරගන්න. ඒ අනුව අප නිරන්තරයෙන්ම අද මේ දවස් ටිකේ මුදෑසන අපි කතා කරේ අඛණ්ඩවම වසංගත රෝග විශේෂඥයින් සමගින් මේ ව්‍යාප්තිය කොයි විදිහටද සිද්ධ වෙන්නේ, මේකේ දැන් තියෙන තත්ත්වය කොහොමද, මේකේ ක්‍රියාවලිය කොහොමද, මේ පාලනය කිරීම කොහොමද කියන දේ පිළිබඳ සවිස්තර වාර්තාව අප වසංගත රෝග විද්‍යාඥයින් සමගින් කතා කළා නිරන්තරයෙන්. අද දවසේදීත් අපි සූදානම් වෙ තිබෙන්නේ දැන් ඊයේ දවස වන විටදී සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 649ක් කියන තැන තමයි මේ විදිහේ තොරතුරු වාර්තා වෙන්නේ. ඒ හා සමානවම නාවික හමුදා කඳවුරේ සිදුවීම තියෙනවා. එතනින් පසු අපට දැනගන්න ලැබුණු කාරණය තමයි මේ වෙද්දී රෝහල් පද්ධතිය හා සම්බන්ධයෙන් යම් කතිකාවක් ඇතිව තිබෙනවා සමාජය තුළ. විශේෂයෙන්ම 140 ඉක්මවා IDH වල රෝගීන් වැඩිවීමක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ධාරිතාවයේ ඉක්මවා ගිහින් තියෙනවද? මේක ප්‍රශ්නයක්ද? මේ කළමනාකරණය කරගන්න පුළුවන්ද? ඒ වගේම මේ වෙද්දී වතු ආශ්‍රිතව අපි දන්නවා කොළඹ මේ 60වත් ප්‍රදේශය ආශ්‍රිතව, ඒ වගේම බණ්ඩාරනායකපුර මේ කියන ප්‍රදේශ හා සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වුණා. ඒ ප්‍රදේශවල තත්ත්වය පාලනය වී තිබෙනවද මේ කියන කාරණා පිළිබඳ අපි කතා කරන්න සූදානම්. බොහොම ගෞරවණීයව අපි ආරාධනා කළා වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමන්ට. අයවනවා එතුමනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙද්දී පවතින තත්ත්වය අප කතා කරොත් මොකද වක්‍රය සමාන්තරව අරගෙන යමු කියන කතාව අපි මීට පෙර කතා කරනකොට කියවිච්ච දේ දැන් මම හිතන්නේ බොහොම සිරස් රේඛාවක් බවට පත් වුණා. මේ අන්තිම සතිය ඇතුළතදී 300කට එහා රෝගීන් වාර්තා වුණා. මේ වක්‍රය ඉහළ ගියපු එක ගැටලුවක්ද? මේක පහළට ගන්න පුළුවන්කමක් තියනවද? මොකද්ද තත්ත්වය? පැහැදිලිවම දැන් තියෙන තත්ත්වය ගත්තොත් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා තියෙනවා අද මේ මොහොත වෙන විට 649ක් වාර්තා වෙලා තියෙනවා. මොකද ඒක සාධනීය තත්ත්වය තමයි මේ 649න් ඇත්තට පහුගිය 22කින් පස්සේ ඒ කියන්නේ දල වශයෙන් දවස් 8ක් වගේ ඇතුළත තමයි රෝගීන් 308ක්. ඒ කියන්නේ මේකෙන් දල වශයෙන් 150ක්ම වාර්තා වෙන්නේ මේ අන්තිම සතිය ඇතුළත. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ කියන්නේ මේක මුලින්දම මේක අභියෝගයක්. මම හිතනවා අපේ රට විතරක් නෙමෙයි ලෝකේ සෑහෙන බල අභියෝගයක්. නමුත් ඒ අභියෝගය අපි සාර්ථකව කරගෙන යම් අසාධනීය තත්යකට එන අවස්ථාවක තමයි මේ අනපේක්ෂිත විදිහට මේ නාවික හමුදා කඳවුරේ තත්ත්වය ආවිතින් හැබැයි මේක කියන්නේ මේ වගේ දේවල් අපි බලාපොරොත්තු විය යුතුයි. ඒ කියන්නේ මේක මොකද වෛරස් එකකින් පැතිරෙන දෙයක් වුණාම අපි බලාපොරොත්තු වෙන දේ හැම සිද්ධම එහෙම ඉන්නේ අනපේක්ෂිත සිද්ධීන් වෙන්න පුළුවන්. ඒවා වුණාම ඒ විදිහට ඒ කාලෝචිත විදිහට පියවර අරගෙන ඒක තමයි ඕනෑම වසංගතත්වයක ස්වරූපේ ඒකයි. මේ මොකද කාටවත් හරියට මේ අනාවැකි බල ගන්න පුළුවන් කමක් නැහැ. මොකද සුළු මේක වගේ සිද්ධීන් අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් එහෙම මේ ඉඩකඩ තියෙනවා. ඒක වුණාම ඒකට හරි විදිහට ඕනෑම සිද්ධියක් කළමනාකරණය කරගෙන ඉදිරියට යන්නේක තමයි මේ කරන්නට පුළුවන්. ඉතින් මේ විදිහට අපි බලාපොරොත්තු වෙන මේ සිද්ධියත් මේ අපිට කළමනාකරණය කරන්න පුළුවන් කියලා. දැන් පොකුරු පිළිබඳව කමියුනිටි සමාජය ඇතුලේ ප්‍රජාව ඇතුලේ පොකුරු ඇතිවීම කියන දේ පාලනය කරගත යුතුයි කියන තැන තමයි ලොකුම කතාව තිබුණේ. මේ වෙද්දිත් මේ ආසාදිතින් 649 සහ ඔවුන් හා බැඳුණු අය ඉන්නේ ඔබතුමන්ලට පාලනය කරගන්න පුළුවන් සීමාවෙද? මේ හැමෝම සම්බන්ධ වෙච්ච පාර්ශව හඳුනාගෙන තියෙනවද? අර තාමත් මේ ට්‍රේස් කරන්න පුළුවන් තැනද මේ වසංගතය තියෙන අපේ රටේ? බොහොම පැහැදිලිව. මොකද ඒකට ඇත්තට අපි දෙනවනේ මොකද අපේ තාමත් ශක්තියකට විශාල දායක වෙච්ච හේතු කීපයක් තියෙනවා. මොකද පළවෙනිම දේ තමයි මේ රටේ තියෙන ශක්තිමත් මේ ප්‍රජා වෛද්‍ය මේ සෞඛ්‍ය පද්ධතිය. මේ මොකද ඒක අපිට අපේ රටක් විදිහට අපිට තියෙන විශාල වාසනාවක්. මොකද අපිට මේ ප්‍රජාවේ ඇති වෙන රෝග තත්ත්වයන් පාලනය කරන මේ කොවිඩ් හින්දා ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ඒක අවුරුදු මේ ගණනාවක් තිස්සේ බොහොම මේ එස්ටැබ්ලිෂ් වෙච්ච, ඒ කියන්නේ පළපදියම් වෙච්ච හොඳ මේ ව්‍යුහමය පද්ධතියක් අපිට තියෙන සෞඛ්‍ය පද්ධතියක් තියෙන නිවාරණාංශය සම්බන්ධයෙන්. ඒ ශක්තිය අපිට හැමතිස්සෙම උදව් වෙනවා මේ වගේ අවස්ථාවල ප්‍රජාවට මේක පැතිරීම පාලනය කරන්න විශාල වශයෙන් උදව් වෙනවා. ඊට අමතරව මේ අවස්ථාවේදී මම හිතන්නේ ආරක්ෂකාංශ විශාල වශයෙන් දායක වෙනවා මේ ප්‍රජාවේ කන්ටැක්ට්ස් ලා කියන්නේ ආශ්‍රිතයන් මේ සොයා ගැනීමට. ඉතින් ඒ අපේ තියෙන ශක්තියත් ඒ ආරක්ෂකාංශ වල තිබෙන නව තාක්ෂණීය භාවිතා කරලා උන්ගෙන් ලැබෙන ශක්තියත් හැමදේම එකතු කරපුවම මම හිතන්නේ මේක මේ අභියෝගය අපිට ජය ගන්න පුළුවන්. තවමත් ජය ගන්න පුළුවන් විශාල ඉඩකඩක් තියෙනවා. දැන් ලෝකෙ වෙන රටවල් එක්ක සංසන්දනාත්මක වෙන කතා කරේ පහුගිය දවස්වලදී කතා කරුණා ඇමරිකා එක්සත් ජනපදයේ දැන් ලක්ෂ 50යි ටෙස්ටිං. අපේ රටේ දැන් 17000යි මේ වෙන විට. සහ නිකුත් රාජ්‍යයන් ගත්තාම ටෙස්ටිං එක සංසන්දනය කෙරුණා. අපේ රටේ තියෙන වක්‍රය සහ අනිත් රටවල් වල තියෙන වක්‍රය සංසන්දනය කෙරුණා. ලෝකයේ අනිත් රටවල් වලට වැඩිය අපේ ක්‍රමවේදය වෙනස් වෙනවද නැත්නම් ඒ රටවල් වල ක්‍රමවේදයද අපි අනුගමනය කරන්නේ? නෑ මම හිතන්නේ අපේ මෙතෙක් කල් අපි අනුගමනය කරපු ක්‍රමවේදය එක්තරා විදිහකට කියන්න පුළුවන් අපිටම ආවේනික ක්‍රමවේදයක් බොහෝ ලක්ෂණ තියෙනවා. මොකද ඒකට හේතුත් තියෙනවා. අපිටම ආවේනික ක්‍රමවේදයක් අපි
අනුගමනය කරන්න හේතු ගොඩක් තියෙනවා. මොකද හුඟක් රටවලට වල එක හේතුවක් තමයි ප්‍රජා වෛද්‍ය සේවය කියන්නේ නිවාරණාංශය තරම් ශක්තිමත් නැහැ. සමහරට ඒගොල්ලන්ගේ කියුරටිව් සෙක්ටර් එක කියන්නේ ප්‍රතිකාරාංශය හුඟක් ශක්තිමත් වුණාට නිවාරණාංශය මේ තරම් ශක්තිමත් රටවල් බොහොම සුළු වශයෙන් තියෙන. ඒ ඇතින් අපි හුඟක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක්. උදාහරණයක් විදිහට ගත්තම මේ මොහොතේ අපි දැන් ඊයේ රෑ 12ට හඳුනා ගන්න රෝගියව පැය කාලක් ඇතුළත අපිට පුළුවන් අපේ පද්ධතිය හරහා දැන් වසංගත රෝග විද්‍යාංශය තමයි මූලිකව ඒ කළමනාකරණය එතනදි කරන්නේ. වසංගත රෝග විද්‍යාංශය නියෝජනය කරන මේ ප්‍රජා මේ වසංගත රෝග විද්‍යාඥයින් ඉන්න දිස්ත්‍රික් මට්ටමේ. ඒතර අපි ඒකක් දැනුගත්තු ගාම උන්ට ඒ වෙලෙම දැනුම් දෙනවා. ඒතර උන් බාහිර උන් තමයි දිස්ත්‍රික්කයේ තුල ඒ කටයුතු අධීක්ෂණය කරන්නේ. ඒකට උන් යටතේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නවා. ඉතින් ඊට අමතරව මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු දිස්ත්‍රික් වශයෙන් උත් මේ ප්‍රොවින්ෂස් වශයෙන් උත් ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම ක්‍රියාවලිය ශක්තිමත්. يعني රටක් විදිහට අපි තමයි ලංකාවේ සෑම පුරවැසියෙක්ම මේ කිසියම් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ මේ ප්‍රදේශයකට යට අයිති. ඒ කියන්නේ දල වශයෙන් හැම 10000කට මේක අඩු වැඩිකම් තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඉන්නවා. ඉතින් මේක ඊටම ශක්තිමත් ක්‍රමවේද. ඒ කියන්නේ අපි හඳුනාගත්තු රෝගියා පැය භාගයක් ඇතුළත ඒ රෝගියාව හඳුනාගත්තු ගම උගේ පවුලේ ආව නිරෝධානය කරන්න ඒ ක්‍රියාවලිය ඊටමත් මේ කාර්යක්ෂම කරගන්න පුළුවන් යාන්ත්‍රණයක් අපිට තියෙන. ඒක අපේ ලොකු ශක්තියක්. ඉතින් ඒකට ආරක්ෂකාංශ ලිමි අවස්ථාවේ ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි. ඉතින් ඒ ඔක්කොමත් වුණාමත් ඒකයි හොඳ මේ රෝග ප්‍රතිකාරාංශයක් අපිට ශක්තිමත් ප්‍රතිකාරාංශයක් තියෙනවා. ඉතින් ඒ දැන් කිසිම දෙයක් රෝගියෙක් හඳුනාගත්තු ගමන් ඒ රෝගියව අරගෙන යන්නේ සුවසැරිය අපිට යාන්ත්‍රණයේ තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ගත්තාම මේ ක්‍රියාවලිය ඉතාමත් කාර්යක්ෂමව සිද්ධ වෙනවා. ඉතින් ඒක අපේ ලොකු ශක්තියක්. දැන් මේ සතිය වෙනකන් අවසාන සතිය වෙනකන් අපි ගියපු ක්‍රමවේදය දුටුවා සහ රෝගීන් බොහොම අවම මට්ටමක දක්වා ගෙනාවා. දැන් නාවික හමුදාවේ සිදුවීමත් එක්ක බොහොම ලොකු වැඩිවීමක් වුණා. තාමත් ක්‍රමවේදය එහෙමද නැත්නම් ඔබතුමන්ලගේ දැන් වසංගත විද්‍යාවට අනුව ක්‍රමවේදය වෙනස් කරලාද තියෙන්නේ පාලනය? නෑ තාම මේ කියන මොහොත වෙනකනුත් ඇත මොකද ඔක අපි දැන් උදාහරණයක් විදිහට ගත්තමට සුළු වෙලා දෙනවා කියන අපි දැන් කරපු ක්‍රමවේදය. දැන් මුලින්ම අපිට තිබුණ ප්‍රශ්නේ තමයි අපේ මොකද මේක ලෝකෙටම අලුතෙන් අතිවෙච්ච රෝගී තත්ත්වය. අපි කියන්නේ ඉමර්ජින් ඩිසීස් එකක් කියලා. කියන්නේ මීට පෙර මේ වෛරසය කිසි කෙනෙක් හඳුනා ගන්නවත් කිසි කෙනෙක් රෝගාතුර කරපු වෛරසයක් නෙමෙයි. මොකද කාලෙන් ඒක අලුතෙන් වෙච්ච දෙයක් නෙමෙයි. මුළු මානව ශිෂ්ටාචාරය පුරාම වරින් වර අලුතෙන් වෛරස ඇතිවීම පරිණාමය වීම සිද්ධ වෙන. ඉතින් මේකත් එහෙම සිද්ධ වෙච්ච සිද්ධියක්. දැන් එහෙම ඉමර්ජින් ඩිසීස් එකක් අලුත් වෛරසයක් එහෙම ඇති වුණාම තියෙන තත්ත්වය තමයි දැන් පළවෙනිම වෛරසයකින් ඇති වෙන රෝගවලට ප්‍රතිකාරයක් නැහැ. මේක අපි දන්නවා කිසිම වෛරසයකට ඒක පාලනය කරන්න යම් ක්‍රමවේදයන් තිබ්බට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ඇඟේ මේ ප්‍රතිශක්තිය ඇති වෙලා ඒ තුලින් තමයි ඒක මේ සුව වෙන්නට උනේ. ඉතින් මේ තත්ත්වෙත් එහෙමමයි. දැන් අනිත් එක තියෙන හුඟක් වෛරස් රෝග අද අපි පාලනය කරලා තියෙන දැන් සරම්ප ඒවා ගත්තම හොඳ එන්නතක් ඒකට තියෙන. ඒ එන්නත් කරන්නේ හරහා තමයි පාලනය කරන්නේ. නමුත් අලුත් වෛරසයක් ආපුවම එන්නතක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එන්නතක් හොයා ගැනීමට තව මම හිතන්නේ තව වසරකටත් වඩා කාලයක් යෑම ඉඩ කඩක් තියෙනවා. ඒතර මුල් අවධියේදී ඒතර ප්‍රතිකාරයක් නැහැ, එන්නතක් නැහැ. අනිත් එක තමයි වෛරසයේ හැසිරීම ස්වභාවය පිළිබඳවත් අපිට නිශ්චිත අවබෝධයක් නැහැ. මොකද ඒක අලුත් වෛරසයක්. ඒකට අධ්‍යයනය කරලා මොකද මේ වෛරසෙට තාම මාස 4ක අතරමාරක කාලයක් තියෙන. ඒතර මේ අපි මේ වෛරසය ගැන හැම දෙයක්ම මේ වෙනකොට දන්නවයි කියලා හිතන්නට බෑ. අපි නොදන්න දේවල් තව තියෙන්නට පුළුවන්. ඒතර ඒ පරිසරය තුල මේක මේ පාලනය කරනවායි කියන එක අනිවාර්යයෙන්ම මේ පාලනය කිරීමක් තමයි මුලට මේ පැතිරීම පාලනය කිරීම තමයි ඒක නිවාරණය තමයි මූලිකම ක්‍රමවේදය වෙන්නේ. ඉතින් ඒකට හොඳ නිවාරණාංශයක් තිබීම වැදගත් වෙනවා. ඒතර මුලින්ම ඒ தත්ත්වය තුල අපේ ක්‍රමවේදය තිබුණේ අපේ රට තුල මේක නැහැ. ඒතර අපේ රටට මේක එන එක වළක්වා ගන්න එක තමයි අපේ මූලික පරමාර්ථය තිබුණා. අපි ඒක සාර්ථකව කළා. මම හිතන්නේ ජනවාරි 25 චීන ජාතික කාන්තාවක් හඳුනා ගැනීමේ සිට මේ අපි ඒක මේ කියන්නේ අපි ඒ වෙනකොටත් අපි මේකට හොඳ සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදියටත් හොඳ සූදානමක් තිබුණා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට පළවෙනි රෝගියාව හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ කියන්නේ පසු වශයෙන් කිව්වොත් ඒක එහෙම කණ්ඩායමක් ආවා. ඒකෙන් කීප දෙනෙක් ලෙඩ වුණා. එතකොට ඒ සෙන්සුරාදා දවසේ උදේ තමයි අපි ඒක දැනගන්නේ. ඒතකොට දැනගත්තම අපි ඒ කණ්ඩායමේ ඒ පළවෙනියෙන්ම හඳුනාගත්තු රෝගියාට මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ නිවාරණාංශයේ පැය ගාණක් ඇතුළත එකම දවසේ ඒ උන් එක්ක ආපු අනිත් කණ්ඩායම ඔක්කොම දැනුවත් කිරීම කළා. මෙහෙම අසනීපයක් තිබ්බත් වාර්තා කරන්න ඔබලට තියෙන්න පුළුවන්. ඒතකොට ඒ දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එයාපෝට් එකට ඒ කණ්ඩායම දෙවෙනි කණ්ඩායම යද්දි කෙනෙකුට උණ ගතියක් ඇවිල්ලා මගදී
ඒක අපිට මේ නිවාරණාංශ වල දැනුම් දුන්නා. අපි වුණ ඒ වෙලේම නවත්තලා මේ මග එයාපෝට් එකට යන බස් එක මග නවත්තලා තමයි ඒ රෝගියාව අපි IDH වලට යවන්නේ. ඒතර ඒ විදිහට තමයි පළවෙනි රෝගියා ලංකාවේ වාර්තා වෙන්නේ. එහෙම නැත්නම් ඒ රෝගියා අනිවාර්යයෙන්ම මේ රටින් පිට වෙනවා. එතන ඉඳන් අපි අපේ මූලිකම ක්‍රමවේදය තිබුණේ රට තුලට එන එක වළක්වන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා එයාපෝට් එකේ විශාල මේ මෙහෙයුමක් තිබුණා හැමෝගෙම එකතුව කරලා රට ඇතුළට එන අයව නිරෝධානය ගෙවල් වල නිරෝධානය කරලා උන් සොයා බැලීමක් කරලා විශාල ක්‍රමවේදයක් කරා. ඉතින් ඒක යම් කිසි විදිහකට පෙබ්‍රුවාරි මාසයේ වෙනකම් මාර්තු 11 විතර වෙනකම් ඒක සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඒ අවස්ථාවේදී ඒක මේ අපිට මේ තීරණාත්මක අවස්ථාවකට අපිට එන්න වුණා. මොකද අපේ ඉතාලිය දකුණු කොරියාව වගේ රටවල් වල අපේ විශාල ශ්‍රමිකයන් කොටසක් ඉන්නවා. ඒතර උන්ට රටේ මේ අවශ්‍යතාවය ඇත්තම මේ රටවල මහා පරිමාණයෙන් වසංගතේ පැතිරීම තුල. ඒතර අපේ ශ්‍රමිකයෝ හින්දා අපිට අනිවාර්ය යුතුයකමක් තියෙනවා උන්ව බාර ගන්න. හැබැයි ඒක බාර ගැනීම තුල අපි දන්නවා උන් යම් කොටසක් ආසාදෙන්නේ වෙලා තමයි එන්නේ. එතකොට අපිට තවදුරටත් එතකොට අපේ ක්‍රමවේදයන් අපිට වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ අපි දන්නවා මේකත් එක්ක වෛරසය ලංකාවට එනවා කියලා. ඉතින් ඒකට අපි සාර්ථක ක්‍රමවේදයක් හැටියට තමයි මේ රටවල් වලින් එන සෑම කෙනෙක්වම පැහැදිලිව නිරෝධාන කටයුත්තකට යොමු කළේ. ඒකෙන් සෑහෙන කොටසක් අපිට දවස් කිහිපයකට පස්සේ කෙලින්ම එයාපෝට් එකෙම නිරෝධාන කඳුරු වලට යවුවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේක සමාජගත වීම සෑහෙන දුරට ඒ අවස්ථාවේ මේ පාලනය කළා. දැන් උදාහරණයකට කෙලින්ම කඳුරු වලට යවපු අය අතරින් රෝගීන් 41 දෙනෙක් වාර්තා වෙනවා. ඒතර මේ 41කින් කිසිම සමාජයට මේක පැතිරීම කිසිම බලපෑමක් නැහැ. මොකද උන්ට රෝගේ වැළඳෙන්නෙත් කඳුරු ඇතුලේ. උන් සම්පූර්ණ සුව වෙලා එළියට යනකම්ම මේ පතහවුරු කරාට පස්සේ තමයි උන් සමාජයට මුදා හරින්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය එතනත් සාර්ථකව සිද්ධ වුණා. නමුත් අර එතනදී යම් කොටසක් අපිට මේ අර නිරෝධාන කඳුරු වලට ගන්න නැතුව සමාජයට නිදහස් කරපු අය ගෙවල් වල ඒකත් අපේ ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් එක්ක අහුවෙලා ගෙවල් තුල ස්වයං නිරෝධානයකට ලක් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට පුළුවන් වුණේ මේක රෝගීන් වාර්තා වුණා. උන්ගේ හැබැයි වාර්තා වුණ සෑම කෙනෙක්ම උන්ගේ පවුලේ නැත්නම් මේ ළඟම ආශ්‍රිතයන්ට සීමා කරන්න අපිට සාර්ථකව පුළුවන් වුණා. එතනදී මහා පරිමාණයෙන් මේක සමාජගත වීමක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒකත් අපි ඒ අභියෝගේ ජයගත්තා. දැන් මේ ප්‍රශ්නයක් නැහැ. මේ පිටරටින් අපිට කෙලින්ම ආපු කිසිගෙන් මේ රෝගය මහා පරිමාණයෙන් සමාජගත වීමක් සිද්ධ වුණේ නැහැ. ඒ කාලීන ඒ ක්‍රියාවලි ගත්තා. ඊට අමතරව ඇඳින නීතිය පැනවීම ඒක හුඟක් කරපු සෑම ක්‍රියාවලියකම කලෙක්ටිව් මේ රිසල්ට් එක නෑ. ඒකේ මේ සාමූහික ප්‍රතිඵලයක හැටියට තමයි අපිට ඒ தත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. ඒත් එක්ක යනකොට තමයි අපි බලාපොරොත්තු නොවිච්ච සිද්ධි මෙතන මේකේ අවදීන් තුනක් මම හිතන්නේ වැදගත් වෙනවා. එකක් තමයි මේ සුදු ඇල්ලේ වෙච්ච සිද්ධිය. මොකද ඒක අනපේක්ෂිත තත්ත්වයක්. මොකද ඒක වෙනම විශේෂ සමාජ කණ්ඩායමක් අතර ඒක පැතිරුණා. උන්ගේ යම් හැසිරීම් රටාවන් මේක පැතිරෙන්නට මොකද ඒතර නිරෝධාන ක්‍රියාවලිය උන් යටත් කරන කෙනෙක් විශේෂ පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ඒ ක්‍රියාවලිය තුළ යම් පැතිරීමක් එතනින් සිද්ධ වුණා. හැබැයි ආරක්ෂා අංශලත් එකතුව අපේ සෞඛ්‍ය අංශවලට පුළුවන් වුණා උන්ගේ සම්බන්ධතා ඔක්කොම දැනගෙන ඒ උන් හැම කෙනෙක්වම මේ ටෙස්ට් අවශ්‍ය කණ්ඩායම් පරීක්ෂණයට ලක් කරලා හඳුනාගෙන අවශ්‍ය කණ්ඩායම් නිරෝධානය කිරීම කඳුරු වලට. මොකද උන්ගේ සමහර සමාජ නිරෝධානය කිරීම යම් ගැටලු තිබුණා ඒකේ සාර්ථකත්වයේ පිළිබඳ. ඒකට ඒකේ ප්‍රතිඵලයක් හැටියට උන් කඳුරු වලටම ගෙනියලා නිරෝධානය කිරීමේ පිළිවෙලක් හැටියට අපිට ඒ අවධිය ඒක පාලනය සාර්ථකව පාලනය කරන්න. මොකද ඒකෙන් නැත්නම් එතනත් එක අවදානම් තත්වයක් මේක සමාජගත වෙන්න ඉඩකඩ තිබිච්ච. නමුත් ඒක සාර්ථකව අපි පාලනය කළා. මොකද මේ සුදු ඇල්ල ආශ්‍රිත මේකේ රෝගීන් 15කට සීමා කරන්නට මේ පුළුවන් වුණා. ඊට පස්සේ ඒක ඇත්තට ඒක මුල් අවදියේ මම හිතන්නේ අප්‍රේල් 5 14ත් අතර ඒ සත්‍ය තිබුණේ. ඊට පස්සේ ආය අනපේක්ෂිත තත්ත්වයක් එනවා. දැන් සුදු ඇල්ල තත්ත්වය සම්පූර්ණයෙන්ම පොකුරණේ මේ වෙනකොට ඒ තත්ත්වය එහෙම ඒත සම්පූර්ණයෙන්ම පාලනය කරන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒත් අපි තාම ඒ පිළිබඳව මේ කියන්නේ එහෙම අපි සැහැල්ලුවට එක් ගන්නෙ නැහැ. තවමත් ඒ ආවට ප්‍රදේශවල අහඹු ලෙස සාම්පල අරගෙන දිගින් දිගටම අපි සහතික කිරීමේ ක්‍රියාවලිය දිගටම වසංගත රෝග විද්‍යාංශයේ මඟ පෙන්වීමත් ආරක්ෂණ සහාය ඇතුව කරනවා. අපි අහඹු ලෙස සතියකට වරක් වගේ මේ අහඹු ලෙස මේ කීප දෙනෙක් අවදානම් කණ්ඩායම් වලින් අරගෙන පරීක්ෂණ පවත්වමින් ඒ ක්‍රියාවලියත් දිගටම සිද්ධ වෙනවා. ඊට පසුව මම හිතන්නේ දල වශයෙන් මේ අප්‍රේල් 15 14ත් අතරත අනපේක්ෂිත සිද්ධියක් තව අනපේක්ෂිත සිද්ධියකට අපි යනවා. මේ මොකද මේ කොළඹ නාගරික මේ වතු ආශ්‍රිත මේ රෝගී හමුවීමත් එක්ක ඒකත් ඒතර මොකද උන්ගේ ජීවන රටාවයි උන් පුරුදු වෙලා තියෙන පුරුදුත් එක්ක මේ කොච්චර අඳුරු නීතිය තිබ්බත් ඒ වතුවත් ඇතුලේ ඒ පුද්ගල සම්බන්ධතාවල කිසිම මේ හැදීමක් සිද්ධ වෙලා නැති බව පේනවා. උන් සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඉතින් එතකොට ඒක අභියෝගයක් වුණා එතන.
නමුත් ඒ අභියෝගයත් අපි සෑහෙන දුරකට මේ වෙනකොට ජයගෙන තියෙනවා. මොකද ඒ වතු ඔක්කොම පරීක්ෂණ වලට ලක් කරලා අවශ්‍ය කණ්ඩායම් ඔක්කොම හඳුනාගෙන උන් ප්‍රතිකාර මධ්‍යස්ථානට යැවීම තුළ ඔවුන්ගෙන් ප්‍රජාවට මේක ඇති වෙන්න තියෙන ඉඩකඩ අවම කළා. ඒත් එක ඔවුන්වත් ඒ ප්‍රජාව තුළ නිරවධානය කිරීම අසීරු කාර්යයක් කියලා අවබෝධ කරගෙන ආරක්ෂක මැදිහත් වෙලා ඔවුන්වත් කඳුරු වලට යැවීම තුළ ඊ කඳුරු ගියායගෙත් දිගින් දිගටම පරීක්ෂණ කරලා රෝගී තත්ත්ව තියෙන අය වෙන් කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒතකොට ඒ තුලනුත් අපි ඒ වතු ආශ්‍රිතව මේක පැතිරීම පාලනය කළා. ඊට පස්සේ ඒක අතර මත මේ කියන තරම් සරල ක්‍රියාවලියක් උනේ නැහැ. ඒ කියන්නේ ඒතර මේ වතු ආශ්‍රිතව ඒ අන්තරේ වතු අතරත් සම්බන්ධකම් තියෙනවා. ඒතකොට ඊළඟට යාබද වතු වල අපි සාම්පල කරපුවම එක වත්තක හරි හම්බුණා මේ මුළු වත්තම ආයේ පරීක්ෂණ වලට ලක් කරනවා. ඉතින් මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව දිගින් දිගටම ගිහිලි අවදානම් වතු ටික අයින් කළා. ඊට පස්සෙත් මේ ක්‍රියාවලිය තවමත් අපි මේ කරගෙන යනවා. ඒ කියන්නේ මේක අතහැරලා නැහැ. තාමත් ඒ වතු ආශ්‍රිතව හම්බු සාම්පල අරගෙන කියන්නේ අපි සහවුරු කරනවා මේක යවට මේ වතු වලට පැතිරීමක් නැහැ කියලා. මේ වෙනකොට ඒකත් ඉතාමත් හොඳ තත්ත්වයටම පාලනය වෙලා තියෙනවා. මොකද මේ පහුගිය දවස්වලත් අපි සාම්පල දවසකට වෙන නාගරික වතු ආශ්‍රිත සාම්පල 150 200ක් විතර අපි කරනවා. කරලා බලමු. එක පියවරක් තමයි අපි අර මේ මාළු මාකට් එක කරපු එක. මොකද ඒකත් අපි කළේ උපක්‍රමශීලීව. මොකද මේ මාළු මාකට් එක රිප්‍රසන්ට් කරන හුඟ දෙනෙක් එතන වැඩ කරන අය එක වතු වල ඉන්න අය. ඒතර අපි ඔවුන්ගේ සාම්පලයක් අරගෙන බැලුවා. ඒ කියන්නේ ඒතර අපිට මේ වතු වල පැතිරීමක් තිබ්බනම් එතනදී අපිට හොයා ගන්නට පුළුවන්. ඒ අතර ඔය පවිත්‍ර කරන කටයුතු වල යෙදෙන හුඟ දෙනෙකුත් ඒ වතු ආශ්‍රිත අය. ඒතර අපි මේ පවිත්‍ර කරන කණ්ඩායම් වල නිරන්තර කණ්ඩායම් වල මේ පහුගිය සති දෙක තුනම මේ සිද්ධියත් එක්ක පරීක්ෂණ සිද්ධ කරනවා. ඒතර ඒ තුනත් අපි බලනවා ඒ තුල පැතිරීමක් තියෙනවාද කියලා. මේ කාර්ය අතහැරලා නැහැ, දිගටම කරනවා. නමුත් අපිට මේ වෙනකොට ඒ කෙසෙල්වත් ඒ වතු ආශ්‍රිතව ආපු මේ අභියෝගෙත් සාධනීය තත්ත්වයකට අපි පාලනය කරලා තියෙනවා. ඊටත් පස්සේ තමයි මේ කියන තත්ත්වය එන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 22 න් පස්සේ මේ නායක හමුදා කඳුර ඇතුලේ එන්නේ. ඒක තාම කළමනාකරණය කරගෙන යනවා. ඉතින් ඒ වගේ ඊට වඩා තත්ත්වය මේක උදාහරණයක් කරේ කෙසෙල්වත් ආශ්‍රිත සිද්ධියටි සාමාන්‍යයෙන් රෝගීන් අපිට 83ක් විතර තමයි හොයාගන්න මේ උනේ. ඉතින් හැබැයි ඊට වඩා මේකේ මැග්නිටියුඩ් එක කියන්නේ මේකේ තීව්‍රතාවය වැඩි. මොකද මේක සංඛ්‍යාත්මකගේ නායක හමුදා කඳුරෙන් ඇති වෙන ගාන ඊට වඩා ගොඩක් වැඩි වෙනවා. ඉතින් එතකොට ඒක අභියෝගයක්. අපිට ඒ වගේ මේක අනිත් පැත්තකුත් තියෙනවා. මේ කඳුර ඇතුලෙන් සොයා ගන්න අය. ඒ කියන්නේ මේකෙන් දල වශයෙන් මේ සිද්ධියට සම්බන්ධ අපි 240ක් විතර රෝගීන් මේ හොයාගෙන තියෙනවා. නම් මේකෙන් බහුතරයක් කඳුර ඇතුලෙන් සොයාගත්තේ. නිවාඩු ගිහින් තිබුණ 79ක්. ඔව්. ඒතර නිවාඩු ගිය අයගෙන් දල වශයෙන් 54ක් විතර තමයි දැනට අපි හොයාගෙන තියෙන්නේ. නමුත් කඳුර ඇතුලේ. ඒතර ඒකම කියන්නේ ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් ඒනට ඒක කඳුර ඇතුලෙන් සොයා ගැනීම තුළ ඔවුන්ගෙන් මොකද කඳුර කියන්නේ නායක කඳුරක් කියන්නේ තව විනය ඒ කියන්නේ යම් කිසි විනයක් ඇතුව ඒක තියෙන කට්ටියක්. ඒතර අපිට බොහොම පැහැදිලි දැන් ඔවුන්ගෙන් සමාජයට පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ තුළ මේක දැන් අපි සංඛ්‍යාත්මකව මෙහෙම 200 ගණක් කියලා කිව්වට මේ සංඛ්‍යාවෙන් සමස්ත ප්‍රජාවට වෙන බලපෑම සාපේක්ෂව අඩුයි. මොකද ඒකෙන් 180 ගණක්ම කඳුර ඇතුලෙන් හඳුනා ගන්න. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මේ ඔවුන්ගෙන් ප්‍රජාවට මේ පැතිරීමකට බලපෑමක් නැහැ. නම් ගැටලුවක් තියෙන නිවාඩු ගිය අය අතරින් දල වශයෙන් යම් රෝගීන් ගානක් හඳුනාගෙන තියෙනවා. ඒතර ඔවුන්ගෙන් ඒ ප්‍රජාවලට පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒක දැන් මේ වෙනකොට ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් පවතින සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් එකතු වෙලා. ඉතින් ඒක අපි හිතනවා මේක ඉදිරි සති දෙක අපිට මේකට විශාල වැඩ කොටසක් කරන්නට වෙනවා. ඉතින් ඒක අර මීට ඉස්සර ඒ අභියෝග දෙක ජයගත්තා වගේ මේකත් අපිට කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. රට විවෘත කිරීම කියන කාරණේදී මේ වෙද්දී සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26න් 22ක් ආසාදිත තත්ත්වයක තියෙන්නේ. දැන් ඉතාලිය වගේ රටවල් පිළිබඳ කතා කරද්දී බරපතල ඛේදවාචකයකට පත් වුණා සහ ඔවුන් ඊයේ දවසේ වෙද්දී ප්‍රකාශ කළා තිබුණා රට විවෘත කරන්නේ කොහොමද කියන කාරණේ. මයි 4 මේ වෙළඳසැල් මයි 18 වෙද්දී මේ වෙළඳසැල් වගේ. දැන් අපි මේක රට විවෘත කරා. ඒ කියන්නේ ප්‍රධාන දිස්ත්‍රික්ක 4 ඇරුණාම මේ ක්‍රමවේදයේ හරිද ඔබතුමන්ලා තවත් අපේක්ෂා කරනවද මේ ධාරිතාවේ තවදුරටත් වැඩි වෙයි කියලා මේ විදිහට රට ලිහිල් කිරීම සම්බන්ධයෙන් වසංගත විද්‍යාඥයින්ගේ අනුව කොහොමද මතය? මෙහෙමයි. ඒක තමයි මම කියන්නේ මේක අපිට මේ අහවල් රට මෙහෙම කරා අපි මෙහෙම කරයි කියලා සංසන්දනය කිරීමේ තරම් සාධාරණීකරණය වෙන්නේ නැහැ. ඒ රටවල් ඒ තීරණ ගන්න ඒ රටවල් වල පවතින තත්ත්වය අනුව රෝගයේ වසංගත වේදයේ අනුවනේ තීරණ ගන්න. ඒකට අපේ වසංගත වේදයේ අනුව ගත්තම තමයි දැන් ඒ කියන්නේ පැහැදිලිව ඔය කියන සෑම රටකම මහා පරිමාණයෙන් මේ රෝගය සමාජගත වෙලා තිබ්බයි.
සමාජගත වෙලා කියන්නේ හැම තැනකින්ම හැම ස්තරයකින්ම රෝගීන් මේ පාලනය කරගන්න බැරි තත්ත්වයකට වාර්තා වෙනවා. ඒතකොට අනිත් එක තමයි ඒගොල්ලෝ කරපු ක්‍රමවේදයන්ගේ ලොකු වෙනසකුත් තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ මූලික ක්‍රමවේදයේ තිබුණ හුඟක් ඔය බටහිර රටවල් වල රෝගය හැදුනොත් ඔබලා මොකද අපි දන්නා මේකේ වැඩි දෙනෙකුට තියෙන තත්ත්වය මේ කියන්නේ හිම මේ බොහොම සුළු ප්‍රතිශතයකට විතරයි ඊටමත් මේ කියන්නේ මේ කියන්නේ ආසාදිත මේ ඒ කියන්නේ මාරාන්තික තත්ත්වයකට හරි කියන්නේ රෝග උත්සන්න වීමක් සිද්ධ වෙන්නේ සාපේක්ෂව පොඩි ප්‍රතිශතයකට. අනිත් අයට සමහරෙකුට රෝග ලක්ෂණ මතුවෙන්නේත් නෑ. මතුනොත් හුඟ දෙනෙකුට 80% විතර එන්නේ සුළු රෝග ලක්ෂණ. ඒ කියන්නේ එහෙම විශේෂයෙන් මේ රෝහල් ගත වීමට අවශ්‍ය තරම් රෝග ලක්ෂණ එන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ඔවුන් භාවිතා කරපු මොකද උන්ට ඒ තරම් අනිත් එක තමයි මේ ප්‍රොඇක්ටිව්ලි මේ ක්‍රියා කිරීම. දැන් එතන හුඟක් රටවල් මේකට ක්‍රියා ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තේ රෝගය සමාජගත වුණාට පස්සේ. ඒ කියන්නේ සමාජගත වුණාට පස්සේ කියන්නේ මහා පරිමාණයෙන් රෝගීන් හැම තැනකින්ම වාර්තා වෙන්න ගත්තට පස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ. පැහැදිලිවම ශ්‍රී ලංකාවක් රටක් විදියට අපි ඊට වඩා හුඟක් ඉහළින් ඉන්න. අපි මේකට ප්‍රතිචාර දක්වන්න ගන්නේ අපිට එක රෝගියෙක්වත් වාර්තා නොවන අවස්ථාවේදී. ඉතින් ඊට පස්සේ ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මාස දෙකක් විතර යනකම් කිසිදු රෝගියෙක් රටට එන්නේ නැති වෙන්න පාලනය කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ ක්‍රියාමාර්ග ඔක්කොම අනිත් අයට වඩා කලින් අපි ගත්තා. ඉතින් එතකොට අපි ඊට වඩා හොඳ සාධනීය තත්වයකින් හිටියා. ඒක ප්‍රතිඵලයක් හැටියට අපි තාම මේ කියන මොහොත වෙනකොනුත් මේක සමාජගත මහා පරිමාණයෙන් සමාජගත වීමක් වෙලා නැහැ. පැහැදිලිවම තවම රෝගීන් වාර්තා වෙන්නේ ඒ ආශ්‍රිත රෝගිය වැළඳුණු කෙනා එහෙම නැත්නම් ඔහුගේ පවුලේ අය. ඒ කියන්නේ උදාහරණයකට ප්‍රජාවෙන් මේ කියන 649න් 530ක්ම වාර්තා වෙන්නේ ප්‍රජාව මේ තුලේ. නමුත් මේ 530 ඇතුලේ ඒ කියන්නේ කඳවුරෙන් අපි මේ නාවික මේ සිද්ධියට සම්බන්ධයෙන් 240ක් ඒතර ඉතුරු 308 මේ වැඩි දෙනෙක්ම ඉන්නේ මේ ඒ කියන්නේ ඒ පවුලේ උන්ගේ ආශ්‍රිතව නැත්නම් ළඟින් ආශ්‍රය කරපුවා. ඒ කියන්නේ අපිට පැහැදිලිවම එහෙම නැතුව මහා පරිමාණය හිතා ගන්න බැරි අයට මේක රෝගය ගිහිල්ලා නැහැ. දැන් මේ අපි මොකද හැම රෝගියෙක් සම්බන්ධයෙන් විමර්ශනය කරපුවා මේ 649 ඇතුළත අපට රෝගීන් මේ 7ක් නැත්නම් 8ක තමයි හරියටම මේක කොතනින්ද ආවේ කියන එක නිශ්චිතවම කියන්නට බැරි. නමුත් ඒවයිත් මේ කියන්නේ සැක කරන්න පුළුවන් කියන්නේ පුළුවන් මට්ටමක් තියෙනවා. නිශ්චිතවම කියන්නේ අනිත් සෑම කෙනෙක් ගැනම ඒ කියන්නේ 639කම නැත්නම් 640කම අපිට කියන්න පුළුවන් මේ රෝගියාට මෙතන ආවේ මෙයාගෙන් කියන නිශ්චිත විමර්ශන විදි අපිට පැහැදිලිව පේනවා. ඉතින් ඒ කියන්නේ මේක තාම ක්ලස්ටර්ස් ඒ කියන්නේ පොකුරු විදිහට තියෙනවා මිසක් මහා පරිමාණයෙන් පාලනය කරගත බැරි හැටි තත්ත්වෙට ගිහිල්ලා නැහැ. ඒතර මෙතනත් එක එහෙම යන්න පුළුවන් මූලික අවධි දෙකක් අපි දැන් සාර්ථකව පාලනය කරන එකක් තමයි සුදු වැල්ලේ සිද්ධිය. ඊළඟ එක තමයි කෙසෙල්වත් ආශ්‍රිතව ඇතිවෙච්ච සිද්ධිය. දෙක අපි දැන් වෙනකොට සාර්ථකව කළා. ඉතින් ඒක ඊළඟ අභියෝගය තමයි මේ ළඟදී ඇතිවෙච්ච මේ නාවික හමුදා කඳුර ආශ්‍රිතව ඇතිවෙච්ච තත්ත්වය. මොකද උන් නිවාඩු ගිය අය අතරින් ගම්වල 54 දෙනෙක් ඒකත් අපිට අපි හිතනවා පාලනය කරන්න පුළුවන් කියලා. මොකද ඒක වාර්තා වෙලා පැය ගාණක් ඇතුළත අපිට පුළුවන් වුණා ආරක්ෂකයන්සත් සෞඛ්‍ය සේවත් එක්ක අහුවෙලා ඒ නිවාඩුගේ සෑම කෙනෙක්ගේම ගෙවල් වල අයව නිරෝධානය කරන්න. පැය කීපයක් ඇතුළත ඒ දේ කළා පැහැදිලිව. ඊට පස්සේ පැය කීපයක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු වසංගත රෝග විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙන් ඒ පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි 54 වාර්තා වෙන්නේ. මේ දවස් 3ක් වගේ කාලයක් ඇතුළත 54ක් අපි සොයා ගන්නවා. ඒ කරලා ඒ හැම කෙනෙක්වම නිරෝධානය කරලා තියෙන්නේ ඒ ගෙවල් වල. ඊට අමතරව දැන් එක්කෙනෙක්ව අපි මේ හොයාගත්තොත් ඔහුගේ පවුලේ අය එක්කෙනෙක් හරි පොසිටිව් වුණොත් එයාගේ පවුලේ ආශ්‍රිතව ඊළඟ දවසේ පරීක්ෂණ වලට ලක් කරනවා. ඊට පස්සේ ඔහුගේ ළඟ ආශ්‍රිතයන්ගේ ඉතින් මේක ජාලයක් විදිහට දිගින් දිගට මේ ක්‍රියාවලිය කරන එක. අපි තහවුරු කරනවා කිසිම කෙනෙක් රෝගී තත්ත්වයෙන් ප්‍රජාව තුළ රැඳෙන්න දෙන්නේ නැහැ කියලා. ඒක හරියට කළොත් මේ වහරහා මේ සමාජගත වීම අපිට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ සාධනීය දෙයක් නාවික හමුදානුත් ඒ සියලු දෙනාම මේ කඳවුරු වලට කැඳෙව්වා. ඒතර ඒ තුලිනුත් උන් අර ප්‍රජාව තුළ රැඳී සිටින්නට උන්ට තිබිච්ච ඉඩකඩ අවම කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම මම හිතන්නේ අපිට මේ අවස්ථාවත් අභියෝගාත්මකයි පැහැදිලිවම නැතු මේ කියන තරම් සරල දෙයක් නෙමෙයි. අභියෝගාත්මකයි. ඉතින් හැමෝම වක්කීමකින් හැසිරුණොත් අපිට මේකත් ජය ගන්න පුළුවන්. හොඳයි. අර මා කතා කරේම ලෝකයේත් එක්ක සම්බන්ධ කරමින් මේ ප්‍රශ්නය පිළිබඳ විවිධ විග්‍රහයන් අපි දකින්න පුවත්පත් ගත්තත් ලෝකෙ මෙහෙමයි ලෝකෙ පරීක්ෂණ වෙන රටවල් වල මෙහෙමයි මෙන්න ක්‍රමවේදය මෙහෙම එකපාරටම රටක් විවෘත කරන්න පුළුවන්ද අනිත් රටවල් මෙහෙම පියවරෙන් පියවර විවෘත කරන්නේ මේ කියන ප්‍රශ්න වලට බොහොම සාධාරණව පිළිතුර ලැබෙන්නේ වසංගත වේදයට අනුව මේ පිළිබඳ නිරන්තරයෙන් උදේ හවස ගැටෙන පාර්ශවීන්ගෙන්. ඒ නිසා තමයි වෛද්‍යතුමන් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා
ලෝකයේ තියෙන තත්ත්වය නෙමෙයි අපි අනුගමනය කරන්නේ වෙනම ක්‍රමවේදයක්. ලෝකයේ මේකට විසඳුම් හොයන්න පටන් ගන්න මේක විසිරිලා මරණ වාර්තා වෙලා මේක පාලනය කරගන්න බැරි තැනටපත් වුණාගෙන් පස්සේ. හැබැයි අපි අදටත් රෝගීන් ඉන්නේ කොතනද? ඒ රෝගීන් සම්බන්ධ වුණේ කා සමගද? මේ සියලුම දේ සෞඛ්‍ය බලධාරීන්ට පාලනය කළ හැකි දුරින් තියෙන තැනකදී තමයි අපි මේ සියලු ක්‍රියාමාර්ග ගන්න. ඒකයි ලෝකයට වඩා අපේ රටේ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ. තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු. රැඳී සිටින්න අපි ආරාධනා කරනවා. අප කතා කරමින් සිටින්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමන් සමගින්. අප කාරණා බොහොමයක් පිළිබඳ කතා කරන්නේ මේ වෙද්දී මේ රෝගය හා සම්බන්ධයෙන් ව්‍යාප්තිය හෝ පාලනය පිළිබඳ විශ්වසනීයම සාධාරණම සාර්ථකම පිළිතුරු ලබා ගන්නට පුළුවන් වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන්. ඒ නිසා තමයි අකණ්ඩව ජාතික රූපවාහිනිය මේ සතිය පුරා මීට පෙරත් අපි විශේෂඥ වෛද්‍යවරුන් වසංගත රෝග වේදේ පිළිබඳ පාර්ශවීන් ඒ වගේම ආරක්ෂකාංශ මේ සියලුම පාර්ශවීන් සම්බන්ධ කරගනිමින් කතා කරන්නේ මේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. PCR පරීක්ෂණ සම්බන්ධයෙන් කතා බහක් තියෙනවා වෛද්‍යතුමනි. දැන් පරීක්ෂණයේ ආසාදිතයෙකු අද වාර්තා වුණොත් ඔවුන්ගේ සමීපතීමීන් අදම පරීක්ෂා කරන එක පළක් තියනවාද? දැන් මේ පරීක්ෂණ තවදුරටත් කොච්චර කරන්න වෙයිද? කොච්චර කාලයක් කරන්න වෙයිද? දින 5කින් කරන්න වෙයිද? 10කින් කරන්න වෙයිද? මේ පරීක්ෂණ කරන කාලය සම්බන්ධයෙන් ඔබතුමාලට ගැටලුවක් නැද්ද? මොකද රෝග ලක්ෂණ දැන් වාර්තා නොවීමත් එක්ක. මෙහෙම ඒකත් අපි විශේෂ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දැන් උදාහරණයක් මේ සිද්ධිය ගමු. දැන් මේ සිද්ධිය ගත්තම අපි දැක්කා දැන් අපිට වාර්තා වෙච්ච හැට නායක හමුදා කඳුරෙන් මේ වාර්තා වුණාම එතකොට නිවාඩු ලබාගෙන ගිය මේ සෙබළු එතකොට උන් අපි උපකල්පනය කරනවා උන් කඳුර ඇතුළේදීම මේකට නිරාවරණය වෙන්නට ඇති. හරි. එතකොට උන්ට රෝග ලක්ෂණ නොපෙනුනත් උන් ඇඟි ශරීරය තුළ රෝගේ තියෙන්නට පුළුවන්. ඉතින් එතකොට අපි ඒක දැනගත්තු ගාම මේ මොච් මට්ටමින් සංවිධානය කරලා උන්ව පරීක්ෂණ වලට ලක් කරන එක තමයි කරේ. ඉතින් ඒ ලක් කිරීම තුල තමයි අපි මෙතන දල වශයෙන් 54ක් මේ ප්‍රජාවෙන් හඳුනගන්නේ. ඒතකොට ඊට පස්සේ අපේ ක්‍රමවේදය වෙන්නේ අපි බලනවා ඌ ගෙදර ගියේ කවදාද කියලා. මොකද සාමාන්‍ය මේ PCR පරීක්ෂණයේ මේකක් තමයි අනිත් එක තමයි මතක තියාගන්න කොවිඩ් වලට අපි දැන් පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. ඩයග්නොස්ටික් ටෙස්ට් උයි ස්ක්‍රීනින් ටෙස්ට් උයි කියලා. ඒ කියන්නේ මේ යම්කිසි රෝග මේ තහවුරු කරන්නට කරන මේ පරීක්ෂණ අපි ඩයග්නොස්ටික් ටෙස්ට් කියලා කියන ස්ක්‍රීනින් ටෙස්ට් කියලා කියන්නේ රෝගයේ අනුමාන අයව අපි මේ රෝගයට මහ පරිමාණයෙන් භාජනය කරලා සැක කටයුතු අයව වෙන් කරගන්න කරන ක්‍රමවේදයක්. නමුත් දැන් කොවිඩ් වලට තාම ලෝකේ හැම ස්ක්‍රීනින් ටෙස්ට් එකක් නැහැ. තියෙන ඩයග්නොස් නිශ්චිතව මේක තහවුරු කරන්න පාවිච්චි කරන පරීක්ෂණයක් විතරයි. ඒ පරීක්ෂණේ දැන්ට තියෙන්නේ පිළිගත්ත පරීක්ෂණ තමයි PCR පරීක්ෂණය. දැන් PCR පරීක්ෂණයෙන් අපි වෛරසය ඇඟේ තියෙනවද නැද්ද කියන එක තමයි තහවුරු කරගන්නේ. ඉතින් වෛරසය තියෙනවද නැද්ද කියන්නේ උදාහරණයක් විදිහට වසංගත වේදය අනුව අපේ ශරීරයට වෛරසයක් දාද මගේ ශරීරයට ඇතුල් වුණයි කියලා ඒ පරීක්ෂණයක ඕනම් පරීක්ෂණයක යම්කිසි මේ ගුණාත්මක හඳුනා ගැනීම මේ යම්කිසි වෛරස් ප්‍රමාණයක් ශරීරගත වෙලා තියෙන්නට ඕනේ. එහෙම නැතුව දැන් අද මට තිබිදු මම අද ආශ්‍රිත මේ වෛරසය තියෙන කෙනෙක් එක්ක ආශ්‍රය කරයි කියලා මගේ ඇඟට වෛරස ගියයි කියලා මගේ ඇඟේ වෛරසය ගුණණය වෙලා යම් සාන්ද්‍රණයකට ආවට පස්සේ තමයි මේ පරීක්ෂණයට ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කරොත් අනිවාර්යෙන් ඒක වැරදි මේ ආරක්ෂිත මේකක් වෙන්න පුළුවන්. මම පරීක්ෂණය කරලා මම නෙගටිව් කියලා මම හිතා ගන්න පුළුවන් මට මේ රෝගය වැළඳ නැහැ කියලා. එහෙම නිගමනයකට එන්නට බෑ. දල වශයෙන් අපිට තියෙන සංඛ්‍යා ලේඛන අනුවත් ලෝක පරීක්ෂණ අනුවත් සාමාන්‍ය වෛරසය සාමාන්‍යයෙන් හැබැයි ඒකේ විශේෂයි. මොකද අපි දන්න ජීව විද්‍යාත්මක කිසිම දෙයක හරියටම නිශ්චිත කාලවකවානු දීමේ හැකියාවක් නැහැ. අපි කියන්නේ atypical presentation. ඒ කියන්නේ අසාමාන්‍ය ඉදිරිපත් වීම අනිවාර්යයෙන්ම තියෙනවා. වැඩි දෙනා දැන්ට තියෙන දැනුම අනුව මේ PCR පරීක්ෂණයක් තහවුරු වෙන වෛරසය ශරීරගත වෙලා දවස් 7කට 10කුත් අතර තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ. ඉතින් එතකොට අපි දැන් ඉක්මනින් මේක අපි හිතමු දැන් මේ දැන් උදාහරණයකට මේ උදාහරණෙම ගන්න නාවික සෙබලෙක් කඳුරෙන් ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා එතකොට ගිය කෙනාගේ කරලා හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒ ගෙදර ඉන්න අනිත් ආශ්‍රිත අයව මේ ඉක්මනින්ම එදාම කිරීම තුළ අපිට මිස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ හැම දෙයක්ම අපි ගන්නේ කිරීම කරලා ඔහුන් අපි බොහෝ විට බය පරීක්ෂණ වලට භාජනය කරන්නේ. හැබැයි ඒ අතර උන් අනිවාර්යයෙන්ම ස්වයං නිරෝධනය කරලා තියෙන. ඒ කියන්නේ ඔවුන්ගෙන් ප්‍රජාවට පැතිරීම පාලනය කරලා ඒ දිනවක වහනු සම්පූර්ණ වුණාම තමයි ඊළඟට ඔවුන්ගේ පරීක්ෂණයට ලක් කරන්නේ. ඊට පස්සේ ඔවුන් පොසිටිව් වුණොත් ඔවුන්ගේ ආශ්‍රිත මේක නොනවත්තන රැල්ලක් විදියට මේක පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යනවා. ඉතින් අපේ රටේ අනිත් රටවල වෙනසක් තියෙන්නේ අපේ රටේ පරීක්ෂණ කරන විශාල අපේ රට දැන් වෙනකොට දවසකට 1000කට වඩා වැඩි ප්‍රමාණ සමහර දවස් 1500 වෙනකන් මෑත කාලේ ගියා. පැහැදිලිව වැඩිවීමක් තියෙනවා. නමුත් මේ වැඩිවීමක් තියෙන්නේ
ඒ පරීක්ෂණ නිකම් මේ අහඹු ලෙස නිකම්ම කරනවා නෙමෙයි යම්කිසි වසංගත විද්‍යාවට අනුව අපි කියන ලින්ක් එකක් එපිඩෙමියොලොජිකල් ලින්ක් කියන්නේ වසංගත වේදය අනුව යම්කිසි සැක කරන්න පුළුවන් සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයා අරගෙන ඔවුන් හරහා තමයි පරීක්ෂණ මේ වෙනකොට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි අනිත් රටවල්ට වඩා වෙනස අපේ නිසි ක්‍රමවේදයකට අනුව තමයි මේ පරීක්ෂණ වලට භාජනය කිරීම සිද්ධ වෙන්නේ. ටෙස්ට් කිට් ප්‍රමාණවත් තරම් තියෙනවද පරීක්ෂණ තවදුරටත් පුළුල් කරන්න පුළුවන්? අවශ්‍යතාවය අනුව මම හිතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒක වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක සැලසුම් කරලා අනිවාර්යෙන් අභියෝගාත්මකයි. මොකද මේ වෙනකොට ලෝකයේ සෑම රටකටම ඉතාම වැඩි ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒතකොට ඒ වගේ තුල මම හිතන කිසිම රටකට මේ අසීමිත ලෙස මේ ටෙස්ට් කිට්වත් කිසිම දෙයක් සම්පත් නැහැ. මොකද හැම රටකටම මේ වෙනකොට මුළු ලෝකෙම ගෝලීය වසංගත තත්ත්වයක් තියෙන. ඉතින් ඒතකොට මේ තියෙන නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒතකොට හැම රටකටම යම් යම් සීමාවන් තියෙනවා. නමුත් පැහැදිලිව ශ්‍රී ලංකාව මේ වෙනකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ටෙස්ට් කිට් අවශ්‍ය පහසුකම් මේ පැහැදිලිව තියෙනවා. දැන් අර සමහර තැන්වලදී යෝජනාවක් ඇවිත් තිබුණා. ඒක වෘත්තීය සමිති මට්ටමේ තාපි යෝජනාවක් වෙලා තිබුණා. නියදි වශයෙන් පරීක්ෂා කිරීම රට පුරා සිදු කළ යුතුයි කියන දේ. ඔබතුමාට අනුව තවමත් අපි ඒ තැනට එනවා අයුතුද? නෑ මෙහෙම අපිත් ඒක මෙහෙම ඒ කියන සෑම දෙයකම සාධනීය තත්ත්වයන් තියෙනවා. ඉතින් අපි ඒක කිසි දෙයක් බැහැර කරන්න බෑ. මොකද හැමෝම ඒ කියන දේවල් වල ගත යුතු දේවල් මේ තියෙනවා. අපිට එහෙම බැහැර කරන්න බෑ. මොකද මේක අපි හැමෝටම අලුත් අත්දැකීමක්. ඉතින් ඒතර හැමෝම ඒ තමුන්ගේ තියෙන මේ දැනුම ඒ තියෙන මේ විශේෂඥ දැනුම අනුව ඒ කියන සෑම දෙයකම අපිට එක ගත යුතු හොඳ දේ ගැනීම තමයි කරන්නට ඕනේ. එතනේ නියදි වශයෙන් කරන එකේ යම් මේ සාධනීය තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒකත් යම් ප්‍රමාණයකට අපි කරන. දැන් උදාහරණයක් විදිහට නියදි වශයෙන් ගන්නවා කියන්නේ වතු ආශ්‍රිතව මේ අපි හිත පැතිරෙන්න ගියාම අනිත් ඒ වගේ වෙන්න පුළුවන් ඒ සමාජ මට්ටමේ තියෙන වතු වලින් අපි නියදි ගන්නවා. ඒක දැන් දිගින් දිගටම සිද්ධ වෙනවා. දැන් පහුගිය ටිකේ වෙන්නේ ඒකයි. මොකද කොළඹ එක වත්තකින් හමුනාට පස්සේ අපි දන්නේ මේ වගේ ජීවන රටාව තියෙන අනිත් තැන් වලින් වෙන්න පුළුවන්. ඒතර දැන් නිරන්තරයෙන්ම පහුගිය සති දෙක තුල එක එක වතු වලින් අපි ඒ සාම්පල් අරගෙන ඒක කරන. ඒ වගේ අවදානම් කණ්ඩායම ඇතුළත අපි දැන් එක මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බහුවන්ගෙන් අපිට යම් කිසි රෝගීන් කීපයක් ආවද. ඒතර ඒ වගේ කණ්ඩායමුත් අපි අරගෙන කරනවා. ඒ වගේම තමයි යම් කිසි දැන් අපි දැන් ওই නිකන් දිස්ත්‍රික්කය දැන් සමහර දිස්ත්‍රික්ක අපි මේ විරුස කරන්න මේ දැන් උදාහරණයක් කියලා දැන් බේරුවල ආශ්‍රිත අපේ තිබුණා මේ යම් කිසි පොකුරක් ක්ලස්ටර් එකක් තිබ්බා. ඒතර අකුරණ ක්ලස්ටර් එකක් තිබ්බා. ඒතර යාපනයේ පලා ඒ යාපනයේ ක්ලස්ටර් එකක් තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් අපි දැන් ඒ දිස්ත්‍රික්ක විරුස කරද්දී නිකම්ම රෝගීන් වාර්තා නොවීවම විතරක්ම නෙමේ මේ තීරණාත්මක වසංගත රෝග පැත්තේ අනිත් සාධක අනිත් පාර්ශ්වයන් සලකනවා. නමුත් අපේ පැත්තෙන් අපි ඒකට මේ එකඟ වෙද්දී අනිවාර්යයෙන්ම අපි ඒක සහතික කරන යාවට පැතිරීමක් නැහැ කියලා. ඒක කරන උදාහරණක දෙයක්. යාපනයේ සිද්ධිය ගත්තත් ඒ සිද්ධියෙන් රෝගීන් වාර්තා නොවුනත් කඳවුරු වලින් වාර්තා වුණත් ඒ අවට ඒ ගම්වල අපි වට කීපයක් ඔය කියන විදිහට නියදි අරගෙන ඒවා මේ 100%ක් නෙගටිව් කියලා තහවුරු කරලා පස්සේ තමයි මේ අපි කියන්නේ අපි මේකමතාවේ පළ කරේ ඒ වගේ පැත්ත විවෘත කරන්නේ. ඒ වගේ විද්‍යාත්මක ක්‍රමයේ දෙක අනුව නියදි අරගෙන කරන එකත් මේ වෙනකොට සිද්ධ වෙනවා. හැබැයි නික ආවට ගියාට නෙමෙයි යම්කිසි පදනමක් ඇතුව තමයි නියදිය තෝරගන්නේ. හොඳයි. සියලුම දේ පිළිබඳ බොහොම ලොකු අවධානයක් යොමු කළ යුතුයි. පවතින සම්පත් පිළිබඳ වුණත් ලෝකයේ පුරා මේ වෙද්දී මේ පරීක්ෂණ කට්ටල හෝ වේවා මුඛාවරණ හෝ වේවා මේ සියලු දේට පවතින්නේ අදි ඉල්ලුමක්. ඒ සපුරාලින්නට තරම් සැපයුමක් ලෝකයේ තුල මේ වෙද්දී බිහි වෙන්නේ නැහැ. ඒ නිසා කරන හැමදේම අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් මේක ක්‍රියාත්මක කරන ආකාරය බොහොම ප්‍රශංසනීයයි. සියලු දේ කරන් ලබන්නේ පදනමක් සහිතවයි. ඒ තමයි අවසානයේදී සත්‍ය බවට පත් වෙන්නේ. පරීක්ෂණ හෝ වේවා මේ විද්‍ය අනුගමනය කරන ක්‍රමවේද හෝ වේවා ඉදිරියට අනුගමනය කරන ක්‍රමවේද හෝ වේවා තවමත් පාලනය කළ හැකි මට්ටමේ පවත්වාගෙන යාම තුලයි මේ සියලු දේ සිදු කරන්නේ. ඔබට ලොකු වගකීමක් තියෙනවා. මේ දේවල් නොසලකා හැරලා ලබා දීලා තියෙන උපදෙස් පිළි නොපැද දැන් එළඹෙන මේ 4 වෙනිදා සිට කොළඹ මේ ආශ්‍රිත ප්‍රදේශවලත් යම් ආකාරයෙන් සීමාවන් ලිහිල් කිරීම සහිතව කාර්යාල මේ දේවල් විවෘත වීමට නියමිතයි. ඒ හැම තැනකදීම ඔබෙන් විය යුතු වගකීම් ඉටු නොවුනොත් මේ සියලුම කටයුතු ඵල රහිත ඒවා බවට පත් වෙනවා. රෝහල් පද්ධතිය මහන්සි කරන්නට එපා. රෝහල් පද්ධතියේ මේ ධාරිතාවය ආරක්ෂා කරගන්න කියන දේ තමයි මුල සිටම කියවුණු දේ. හැබැයි ඊයේ දවසේදී අපිට නිකම් කතාවක් ආවා මේ වෛද්‍යවරුන්ගේ පැත්තෙනුත් ආවා මේ වෙද්දී රෝහලක උපරිමයට ඇවිත් තියෙනවා. රෝහල් පද්ධතිය මේ රෝගීන් 649 කළමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයකද තියෙන මේ වෙන විට? ඔව් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදියට ඒකට වෙනම මේ වැඩ පිළිලක් තියෙනවා පැහැදිලිවම ඒ වැඩි වෙන විදිහට ගැන මේ ප්ලෑන් එක අපි සැලැස්මක් තියෙනවා. ඒ කියන්නේ රෝගීන් වාර්තා වෙන මේක වැඩි වුණොත් අපි තව මෙහෙම රෝගල් වැඩි කරන ඒවා හඳුනාගෙන තියෙනවා. ඒ පහසුකම් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ එක එක රෝහලක් ඒ විදිහට සැචුරේ සන්තුෂ්ත වුණාම ඊළඟට කොතනටද යන්නේ ඒ කොයි දිස්ත්‍රික්ක වලටද ඉන්නේ
වැඩි මේ එක දිස්ත්‍රික් සෑම රට පුරාම ඒ දිස්ත්‍රික්වල වැඩි වුණොත් කොයි දිස්ත්‍රික්කෙද මොන රෝහලද ඒකට භාවිතා කරන්නේ ඒ රෝහලට බැරිුණොත් ඊළඟ මට්ටම ඒ වගේ විවිධ ස්තර මට්ටම් වලින් එහෙම වුණොත් මොකද කරන්න කියන වැඩි පිළිලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැහැදිලිව තියෙනවා. දැන් සෞඛ්‍ය ක්‍රියාවලියේ නියැලී සිටින්නන්ගේ ආරක්ෂාව පිළිබඳව ඊයේ රාත්‍රිය වෙන විට ලොකු කතා බහක් ඇවිත් තියෙනවා. අවශ්‍ය කරන මෙවලම් තියනවාද, ආරක්ෂා උපකරණ තියනවාද, මේ සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි පෙළ ෆ්‍රන්ට් ලයින් එකේ වැඩ කරන අයගේ ආරක්ෂාව තහවුරු කරන්නට රජයේ පැත්තෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත්ද කියන කාරණේ. මොකක්ද අපිට ඒකට දෙන්න තියෙන උත්තරේ? මේ වෙනකොට ඒකට වෙනම අංශයක් තියෙනවා. ඒගොල්ලෝ ඒකේ සෞඛ්‍ය අමාත්‍යාංශ මුදා ප්‍රසංගත රෝග විද්‍යාංශයෙන් නෙමෙයි ඒක මේ ලොජිස්ටික් පාර්ට් එක කරන්නේ. ඉතින් මම දන්න හැටියට ඒකලොන්ට පැහැදිලිවම වැඩ පිළිලක් තියෙනවා, යනුම් කරලා තියෙනවා ඒවා. හැබැයි ඉතින් අර ආයෙත් මම කියන්නේ දැන් මේක ගෝලීය වසංගත තත්ත්වයක් තුල මේ ජාත්‍යන්තර ගමනාගමේ ගුවන් ගමන් සීමා වීම තුල සම්පත්වල යම් කියන්නේ ඒක මේ කාටත් බියොන්ඩ් කන්ට්‍රෝල් එක කාටත් කරන්න බෑ යම් සීමා තියෙනවා. ඒ සීමා වලට යටත්ව අනිවාර්යෙන්ම දැනට පවතින තත්ත්වය කළමනා කරගන්නත් මේ අවශ්‍ය මේ උපකරණ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැන්වල තියෙනවා. හැබැයි අසීමික ඒවා අපි හැමෝගෙම යුතුයකමක් තියෙන සම්පත් ටික හොඳට කළමනා. මොකද අපි දන්නේ මේ වසංගත තත්ත්වයට අපිට සීමාවක් දෙන්නට බෑ. ඒක දැන් වෙන දෙයක් වගේ මෙච්චරක් ඇති මෙහෙමනම් කියලා අපිට කියන්න බෑ. මේ වගේ අනපේක්ෂිත සිද්ධීන් වුණොත් මේවට මේ හැම දෙයකම අවශ්‍යතාවය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඒක ඒ ගැනත් අපි හැමතිස්සෙම අපේ සැලසුම් වල තියෙන්නට ඕන. කාටවත් නිශ්චිත දැන් වෙන දෙයකට සමහර දෙයකට අපි සැලසුම් කරනවා වගේ මෙච්චරයි ලෙඩ වෙන්නේ අපිට මෙච්චරයි එහෙමට කියන්න බෑ. මේ වගේ බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිද්ධීන් තුල වෙන්නට පුළුවන්. ඒවටත් අපි හැමතිස්සෙම යම් ඇලොකේෂන් එක කියන්නේ ඒවටත් ප්‍රතිපාදන තියාගෙන තමයි වැඩ කරන්නට ඕනේ. ඒත් ඒක තමයි හැමතිස්සෙම අත තියාගන්නට ඕනේ. මේ තියෙන මේ ගෝලීය ඉල්ලුම වැඩි වීම තුළ සෑම දෙයකම විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ ගැනත් අපි හිතේ තියාගෙන තමයි ඒකින්ද තියෙන සම්පත් නිසි විදියට يعني හරි අර පිරිමැස්මින් කළමනාකරණය කරන එකත් වැදගත්. අපිට අවශ්‍ය තැනට අවශ්‍ය දේත් පැහැදිලිවම භාවිතා කරන්නත් ඕනේ. එහෙම නැතුණොත් සෞඛ්‍ය සේවකයන්ගේ අවධානයට ලක් කිරීමත් කරන්නට බෑ. මොකද උන් නිරෝගීමත් හිටියොත් තමයි මේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඊළඟ කොටස තමයි ඔබෙන් පැත්තෙන් විය යුතු කාර්යභාරය. ඒක වසංගත විද්‍යාඥයන්ට අනුකූලව ඔබ මේ වෙලාවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ අපි වැඩි බර තැබීමක් මේ අවසන් මිනිත්තු කිහිපේ කරනවා. මේ හැමදේම රජය, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ මේ සියලු දෙනා මැදිහත්ව ඔවුනට කරන්න පුළුවන් උපරිම ධාරිතාවෙන් කරන ලොකුම කැපකිරීම. අපි දන්නවා වසංගත රෝගාංශයේ විශේෂයෙන්ම රෑ 10ට 11ට 12ට කතා කළත් මේ වෛද්‍යවරුන් සියලුම දෙනා වැඩ ඒ වෙලාවටත් බොහොම ලොකු කැපකිරීමක් කරනවා. මේ වෘත්තියට එහා ගියපු ලොකු සේවයක් රට වෙනුවෙන් මේ වෙලාවේ කරනවා. ඉතින් ඔබෙන් ඉල්ලන්නේ බොහොම පුංචි දෙයක්. මේ දේවල් ටික ඔබෙන් විය යුතු කාරණා. වෛද්‍යතුමනි මේ වසංගතය පාලනය කරන්න මහජනතාවගේ පැත්තෙන් වෙන්න ඕන. ඔව් මම හිතන්නේ දැන් රජයක් විදිහට කළ යුතු දේවල් තියෙන ඒටි කිරීමෙන් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට ආරක්ෂා මත මේ හැමෝගෙම ඒ කාර්යභාර විශේෂයෙන් ප්‍රතිකාරාංශය අපි අගය කරන්නට ඕනේ. මොකද අනිත් රටවල් සාපේක්ෂව අපේ සාර්ථකත්වය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඒත් ඒක සෞඛ්‍ය සේවකයෝ ඉතාමත් හරි විදිහට ඒවා මේ උපකරණ පරිහරණය හරි විදිහට ක්‍රමයෙන් දැන් කරන එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සෞඛ්‍ය සේවකයෝ ලෙඩවීමක් අනිත් රටවල්ට සාපේක්ෂව අපේ වාතාවරණය වෙන්නේ නැත්තරම් මේ ඔක්කොම හොඳ සාධනීය තත්ත්වයන්. හැබැයි මේ සාධනීය තත්ත්වයන් ඔක්කොම එහෙම තිබ්බත් මේ ජනතාවගේ යුතුයකම් ඉෂ්ට කරේ නැත්නම් මේ තත්ත්වය කළමනාකරණය කරන එක ඉතාමත් අසීරු. විශාල කාර්යභාරයක් තියෙන ජනතාවට. හැබැයි අසීරු දෙයක් නෙමෙයි. ඒ තමුන් වගකීමෙන් යුතුව හැසිරීම කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. ඒ මොකද අපි 99% ඔය කියන විදිහට මේ කියන සෞඛ්‍යාංශ කියන ආරක්ෂාංශ කියන මේ උපදෙස් පිළිපැද්දත් 100%ක් පොඩි ප්‍රතිශතයක් ඒක නොකිරීම තුළ සමස්ත සමාජයටම දැන් අපි පහුගිය උදාහරණ වලින් අපිට පේනවා මේ වසංගතය තුළ සිද්ධ වෙච්ච සමහර කීප දෙනෙක්ගේ වකීම් විරහිත ක්‍රියාවලිය විශාල බලපෑමක් මේ ඇති කරන ඉදිරියේදීත් ඕක ඔහොමම තමයි. ඒකින්ද සෑම පුරවැසියෙක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන උපදෙස් පිළිපැදලා ආරක්ෂා අමාත්‍යාංශය දෙන උපදෙස් පිළිපැදලා ඒකට අනුගත මේ ක්‍රියාවලියට සහයෝගය දක්වන එක වැදගත්. ඒක මේ තමුන්ගේ ආරක්ෂා ඒක රටේ ආරක්ෂාවටත් ඒක වැදගත්. අනිත් පැත්තට කිව්වොත් තමුන්ගේ ආරක්ෂාවටත් ඒක වැදගත්. එහෙම හරි හිතලා ඒක කළ යුතු වෙනවා. එහෙම කළොත් අපිට මේක පාලනය කර ගැනීම කිසිදු අසීරු කටයුත්තක් නෙමෙයි. අපි තාමත් හොඳ ප්‍රජාව තුළ මේක මහා පරිමාණයේ ස්ථාපිත නොවිච්ච තත්ත්වයක තියෙන හින්දා අපි තාමත් හොඳ තත්ත්වයක ඉන්නවා මේක මේ පාලනය කරගන්න. හැබැයි ඒකේ පවත්වාගෙන යෑම වගකීම ජනතාවගේ පැත්තෙන් විශාල වගකීමක් තියෙනවා. ඒ උපදෙස් පිළිපැදීම කෙලිය යුතුමයි. දැන් රෝගීන් බිඳුව වීම කියන දේ පිළිබඳ අපිට කතා කරන්නට බෑ. ඒ වගේම තමයි වෛද්‍යතුමන් පැහැදිලි කරා එන්නතක් සොයා ගැනීම කියන දේ සම්බන්ධයෙන් තව වසරක හෝ කාලයක් මේකට යන්නට පුළුවන් කියන කාරණා. දැන් රෝගීන් වාර්තා වීමත් අපි අඩු කරගෙන මරණත් අඩු කරගත්තත් ලෝකයේ මේ වසංගතේ පැතිරුණොත් ඒත් අපිට ලොකු ප්‍රශ්නයක්.
දැන් මේකෙන් අපි මිදුණා කියන්නේ කුමන තත්ත්වයකට ආවද? මිදුණා කියන්නේ මෙහෙම දැන් මේක දැන් ගෝලීය තත්ත්වයක් නේද? දැන් මේක අද ගෝලීයකරණයත් එක්ක අපේ රටක් විදිහට තනියම පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේක අපේ අසල්වැසි රට අපි උපකල්පනය කරමු. අපි මේක යම් සාධනීය තත්ත්වයකට ගෙනල්ලා මේ ඇත්තටම මේ කියන්නේ මේ තිබ්බා වුණත් මේක ලෝකයේ අනිත් රටවල් වල මේක පැතිරීම තුල තව මම හිතන්නේ මේ යන විදිහට අපිට තව මේ අවුරුදු වසර පුරාම මේ කියන්නේ මේ කොරෝනා තත්ත්වයට එක්ක ජීවත් වෙන්න වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ මහා පරිමාණික කර්ෆියු දාගෙන එහෙම නෙමෙයි. අපි මේ දේ හරියට කරගත්තොත් අපිට පුළුවන් අපේ රට පාලනය තත්ත්වයක් කරන්න. හැබැයි ඒක පවත්වාගෙන යන්න සෑම කෙනෙකුටම විශේෂ කාර්යභාරයක් තියෙන. ඒ කාර්යභාරය ඉෂ්ට කර යුතුමයි. එහෙම කළොත් අපිට මේක කරන්න පුළුවන්. ඒකින්ද අපිට දැන් මේක ඉවර කර අපි දැන් මේක මේ පාලනය කළා තව දවස් මේ සතියකින් දෙකකින් කර්ෆියු ඉවර කළා සම්පූර්ණ යථා තත්ත්වයට එනවා කියන එක නෙමෙයි වෙන්නේ. රට විවෘත කරන්න ඕනේ. නම් විවෘත කරත් ඒ පුද්ගල නිදහස ඒ කියන්නේ පුද්ගල දුරස්ත භාවය පවත්වාගෙන යාම කියන එක ඉතාමත් මේ කියන්නේ වැදගත්ම සාධකයක් වෙනවා මේක පවත්වාගෙන යන්න. ඒ පුරුදු විදිහට මේ කියන්නේ මේක මේ මාසයකට දවසකට සතියකට නෙමෙයි මම හිතන්නේ ඉදිරියේදී ඒක මේ පුරුදු විදිහටම අපිට සෑහෙන කාලයක් ඒවා මේ කියන්නේ ලැබෙන නිදහස හරි විදිහට මේ කියන්නේ පුද්ගල දුරස්ත භාවය රැඳවා ගැනීම ඉතාමත් වැදගත්. හොඳ සනීපාරක්ෂක පුරුදු පවත්වා ගැනීම වැදගත්. ඒ තත්ත්වයන් එක්ක තමයි ඒ තත්ත්වයන් හැමෝම හරි විදිහට ක්‍රියාවේ යෙදුවොත් අපිට මේ තත්ත්වය පවත්වා ගන්න පුළුවන්. දැන් වසංගත වේදයට අනුව ඔබතුමන්ලා අධ්‍යයනය කරන විටදී චීනය කියන්නේ මේ විද්දී මරණ වාර්තා වෙන්නේ නැහැ. ආසාදිතිනුත් බොහොම අඩු මට්ටමක පවත්වාගෙන යන රටක් බවට පත් වෙලා තියෙනවා. චීනය අනුගමනය කරපු ක්‍රමවේදය මොකක්ද මේකට? ඔව් මම චීනය ඊටම දැඩි ක්‍රමවේද අනුගමනය කළා. දැන් ඒගොල්ලන් හැබැයි ඒගොල්ලන් පොඩක් කියන්නේ කරන දෙයක් නෑ අලුතෙන් ආපම ඒගොල්ලන්ට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේක කලින් ප්‍රතික්‍රියා දක්වන්න ක්‍රමවේදයක් නැහැ උනට. නමුත් ඔවුන්ගෙත් හැබැයි ඔවුන්ගේ ඊටම දැඩි ක්‍රමවේද පාවිච්චි කිරීම තුළ ඔවුන් මේ රෝගයේ මුළු චීනයේ පුරාම පැතිර යාම යම් තාක් දුරට පාලනය කරගත්තා. ඒ කියන්නේ යම් කිසි ඒ ප්‍රදේශයකට සීමා කරගත්ත මහා පරිමාණිත. ඒක තමයි ඔවුන්ගේ සාර්ථකත්වයේ ලොකුම දේ. නමුත් උන් දැඩි ක්‍රියාමාර්ග අරගෙන විසාමත් විනයගරුකව කියන්නේ දේවල් කරපු හින්දා තමයි උන්ට අද මේ තත්ත්වය උනේ. ඉතින් අපටත් ඒ දේ කරන්නට වෙන එක වගකීමක් ඇතුව හැසිරීම වෙන්නට නේද? උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ උනත් මේ පොඩි සංඛ්‍යාත්මකව මේ 649 කියන තරම් සුළු සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඔය 649 විමර්ශනය කිරීමේදී අපිට සෑහෙන මේ කාලේ තියෙන මට කියන්න පුළුවන් උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. සමහර පුද්ගල හෝ පුද්ගල කණ්ඩායම් වල වගකීම් විරහිත ක්‍රියාවලිය සමහර ක්‍රියාවලි මේ සෑහෙන දුරට මේකට මේ සුළු සංඛ්‍යාවට හරි යම් එකතු කිරීමට මේ දායක වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් යම් කිසි මේක ඇතුලේ යම් කිසි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච යම් කොටසක් මේක ඇතුලේ ඉන්නවා. දැන් ඔවුන්ගෙන් අපි ඉගෙනගත්තු දේ තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතය මේක පැතිරීමට ලංකාවේ යම් ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද ඒ විමර්ශනයකදී අපි දැක්ක දේ තමයි උන් ඒ උරණ ද්‍රව්‍ය නැත්තම් උන් අතර මේක හොමාරු කර ගැනීමක් කරනවා. මොකද මේකේ කේටයෙන් යන්නේ. ඒතකොට ඒක ඉතාමත් හොඳ මේ මොකද ඒ දැක්කා මේ මත්ද්‍රව්‍ය භාවිත කරන එක්කෙනෙක් මේ හඳුනාගත්තම ඔහු වටේ ඔහුත් එක්ක හවුලේ ඒ ක්‍රියාවේ යෙදෙන සෑහෙන කොටසක් මේ කියන්නේ රෝග ලක්ෂණ නැතත් පොසිටිව් වෙනවා. ඉතින් ඒතකොට ඒ ක්‍රියාවලිය අනිවාර්යෙන් අතර විය යුතුයි. මොකද ඒක ඉතාමත් මේක පැතිරෙන්න මේ දායක වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ මේ ජීවන රටාවත් හරි සංකීර්ණ. මොකද ඔවුන් සම්බන්ධතා පවත්වනවා මේ කියන්නේ උන් අතර විතරක් නෙමෙයි යාබද්ද ප්‍රදේශවලත් එක්ක. ඉතින් ඒතකොට ඒක ලොකු මේ වගේ තත්ත්වයක් පැතිරීමට හේතු වෙනවා. ඒක මත්ද්‍රව්‍ය භාවිත මත්ද්‍රව්‍ය කියපම මේ මත්ද්‍රව්‍ය ගැන විතරක්ම හිතන්න එපා. සමහරන්ගේ අපි දැක්ක දේ තමයි මේක පැතිරලා තියෙන මේ සිගරට් වගේ දේවල් පවා ඒගොල්ලෝ හුවමාරු කර ගැනීමක් සිද්ධ වෙච්ච අවස්ථාවල පැතිරිච්ච උදාහරණ තියෙනවා. ඒකෙන්ද ඒ ගැනත් පරිස්සම් වෙන්න. අනිත් එක තමයි මේ අපි හිතන්නේ හැමතිස්සෙම මේ දුරස්ත සමාජ දුරස්ත භාවය කියන්නේ මේ ලොකු මේ දැන් මේ කියන්නේ පන්සල් පල්ලි වල තියෙන මේ මෙහෙවල් එතකොට රැස්වීම මේ ජනතාව ගැවසෙන තැන් ඒවා වල විතරයි නෑ. එහෙම නෙමෙයි. දැන් මේක ඇතුලේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඔය දැන් අඳුරු නීතිය තියෙන වෙලාවල් වල 4-5 දෙනා එකතු වෙලා මේ ගෙවල් වල එක්කහුව වෙලා දාපු පොඩි සාද වලින් පැතිරිච්ච අවස්ථා තියෙනවා. ඒකෙන්ද හැමතිස්සෙම සමාජ දුරස්ත භාවය කියන්නේ මහා පරිමාණයේ 100 ගණන් එක්කහුවෙන් තැන් විතරක් නෙමෙයි. 4-5 දෙනා විතරක් වගකීම් විරහිතව එකම වීදුරුව බෙදාගෙන ඒ වගේ කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ වයින්ුත්
තමුන් හිතන්නේ නැතුව මේක පැතිරිච්ච අවස්ථා තියෙනවා. දැන් ඒක උදාහරණයක් තියෙන එක පුද්ගලයෙක් ඉතාලියෙන් ඉඳන් ඔහු බේරිලා ඔක්කොම වෙලා ලංකාවට ඇවිල්ලා ඔහුට රෝගය තිබුණේ නැහැ. නමුත් ඔහු ඊට පස්සේ මේ ලංකාවට ආපු ඊට පසුව ඔහුගේ ආපු මිතුරොත් එක්ක මේ නිරෝධානය වෙලා ඉන්න කියන කාලේ මේ සාදයකට ගිහිල්ලා ඔහු වෙලෙලබෝ කරගත්තා. ඉතින් ඒ කියන්නේ මේ වගකීම් විරහිත මුව නිරෝධානය කරලා තිබිච්ච අය. ඒ කියන්නේ ඒ වගේ තමයි නිරෝධානය කරන කියන්නේ ඒක සමාජ වගකීමක්. ඔහු නිරෝධානය විය යුතුයි. ඉතින් ඒක හරියට වෙන්නේ නැත්නම් ඒක අනිත්‍යයට පැතිරීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කීප දෙනෙක්ගේ වගකීම් විරහිත ක්‍රියාවලිය හින්දා ඔවුනුත් අමාරු වෙනවා. අනිත් එක තමයි හුඟක් වෙලාවට මේක ඇතුලේ ඉන්නවා මේ වයස්ගත උදවිය. නමුත් ඔහු කීප දෙනෙක් මොකද අපි දන්නවා වයස්ගත උදවියට හැදෙනම සංකුලතාවලට යන්න මරණයටපත් වෙන උනත් වැඩි අවදානයක්. අපේ මේ වර්ණ හත ඇතුළතත් ඒ වයස්ගත කීප දෙනෙක් ඉන්නවා. නමුත් සමහරෙකුට ඒ අයට ඔවුන් මේක බෝ කරගත්තේ නැහැ. ඔවුන්ගේ ගෙදර ඉන්න තරුණ කෙනෙක් ගිහිලා මේක බෝ කරගෙන ඇවිල්ලා ඔවුන් හරහා තමයි එන්නේ. ඒ ගැන පොඩ්ඩක් හිතන්න. තමන්ට තමුන් මේ මැදි වයසක හරිය තරුණ වයසේ ඉන්නවනම් තමුන්ට මේක ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ තමුන්ගේ ගෙදර ඉන්න පොඩි ළමයාට ගෙදර ඉන්න අම්මා තාත්තට මේක මාරාන්තික තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද හැමතිස්සෙම වගකීමකින් හැසිරෙන්න නිරෝධානය කරන්න කියලා තිබ්බොත් පැහැදිලිව නිරෝධානය වෙන්න. මොකද සමහර අවස්ථා අපි දකිනවා නිරෝධානය කරන්න කියලා සෞඛ්‍ය බලධාරීන් කිව්වත් ආරක්ෂක බලධාරීන් කිව්වත් ඒක ඉටු නොවිච්ච අවස්ථා කීපයක් තියෙන. ඒක ප්‍රතිඵලයක් හැටියට මේවා මේ පැතිරෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක සමාජ වගකීමක් විදියට ඒක කරන්න කියන එක මතක් කරන්න ඕනේ. හොඳයි. රටේ ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් රජයේ පාර්ශවයෙන් කරන කාර්යභාරය මේ විදිහට වෙනවා. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හැමෝම ලොකු දායකත්වයක් මේ වෙනුවෙන් කරනවා. ඉතින් අපි අන්තිමේදී ඉල්ලුවේ ඔබෙන් වෙන්න ඕන ටික. නිරෝධායනයට යටත් වෙන්න කිව්වා නම් ඒ ටිකද වගකීම් විරහිතව වැඩ කරනවා නම් මේ වසංගතය කවදාවත් පාලනය කරගන්න බෑ. ඒ නිසා මෙච්චර අපි පුන කියන්නේ ඔබේ පැත්තෙන් විය යුතු දායකත්වයේ සමහර තැන්වලදී අඩු තැනක තිබුණා. ඒ නිසා මේ தත්ත්වය පාලනය කරගන්න මේ සියලු දෙනා දක්වන කැපවීමේ ප්‍රතිඵලය පෙන්눔 කරන්නේ ඔබ ලබා දෙන දායකත්වය මතයි. ඒ නිසා ඉල්ලන එකම දේ වගකීමෙන් වැඩ කරන්න කියන දේ. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත කිනිගේ වෛද්‍යතුමන් සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි. පැමිණීම වෙනුවෙන් සහ ඔබතුමන්ලා කරන කාර්යභාරය පිළිබඳ අප හිසනම ආචාර කරන මුළු රටක් විදිහටම ඊ රාත්‍රියේදීත් රෑ 10 11 12 වෙනකම් මේ සියලුම දෙනා එක විදිහට මේ වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ඒ නිසා සියලුම දෙනාට අප මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී නාවික හමුදාවේ ඇති වුණු සිදුවීමත් එක්ක යම් යම් ගම්වලින් ආරක්ෂක ලේකම්තුමනුත් කර ප්‍රකාශය තමයි ඔවුන්ට යම් ආකාරයෙන් නොසැලකිලි යුතු ආකාරයේ සැලකීමක් තියෙනවා. ඒක ඉතාමත්ම කනගාටුදායකයි. ඒ නිසා අප ඉල්ලන්නේ ඔවුන් කැපවුණේ අප වෙනුවෙන්. ඒ කැපවුණු මොහොතේදී තමයි ඔවුන්ට මේ ආසාදිත තත්ත්වයටපත් උනේ. ඒ නිසා ඔබගේ තිබෙන මානසිකත්වය ඔවුන් පිළිබඳ වෙනස් කරගත යුතුයි කියන දේත් අපි මේ මොහොතේ මතක් කරනවා. ඇතැම් සිදුවීම් වාර්තා වී තිබුණා මේ හා සම්බන්ධයෙන්. අපි හෙට දවසේදීත් ඔබ දැනුවත් කරන්නට සූදානම්. අදට සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට නිරෝගී යහපත් දවසක්. ආයුබෝවන්.